මගේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ අපි දන්නවා වච්චගොච්ච බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා. හොඳද? ඇහුවා ප්‍රශ්නයක්. මොකක්ද වච්චගොච්ච අහ ප්‍රශ්න හතර? කියන්න බලන්න. සත්‍ය මාර්ගයෙන් පස්සේ යනවා. උපදීද? උපදී. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? ඒක අහන්න එපා. එසේ නොවේදී. අහන්න එපා නෙමෙයි. එසේ නොවේදී. ඔව් එසේ නොවේදී කියන කතාව. නේ. එතකොට ඊට පස්සේ ඇහුවා එනොත් ඒකේ නොවේදී කියපු නිසා, එහෙම වෙන්නේ නැහැ කියලා කියපු නිසා, එන සත්‍ය මරණය පස්සේ උපදින්නේ නැද්ද? කියලා ඇහුවා. එහෙම අහන්න වෙනවනේ ඇත්තටම. උපදින්නේ නැහැ කියලා කියනවනම් නේද? මේ සත්‍ය මරණය පස්සේ උපදීද? නැහැ කිව්වම එන උපදින්නේ නැද්ද කියලා අහන්න වෙනවනේ වචනේ. නේද? ඒකට මොකද්ද කිව්වේ? ඉතින් නෙවෙයි. එහෙමත් නොවේ කියනවා. උපදින්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ සත්‍ය උපදින්නෙත් වේද නූපදින්නෙත් වේද? එහෙමත් වෙන්නේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. උපදින්නත් පුළුවන් නූපදින්නත් පුළුවන්ද? කියලා උපදින්නෙත් වේද නූපදින්නෙත් වේද? එහෙම වෙන්නත් පුළුවන්ද කියලා. නෑ එහෙමත් නොවේ කියනවා. නේද? ඊට පස්සේ අහනවා මේ සත්‍ය මරණ පස්සේ උපදින්නෙත් නොවේද? නූපදින්නෙත් නොවේද කියලා අහනවා. අරකම අහනවා තවත් විදියකට. දෙකම අමුණලා. නේද? නෑ එසේද නොවේද කියනවා. ඉතින් මේ කතාව වත්කොච්චට කිව්වහම වත්කොච්ච තේරෙන්නේ නෑ. නේද? ඕකම තියෙනවා සූත්‍ර ගණනාවක ගැන කතා කරනවා සාරිපුත්ත හාමුදුරුවෝ කතා කරනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කතා කරනවා නේද? සූත්‍ර කීපයක තියෙනවා වත්කොච්චට බුදුහාමුදුරු කියපු පැත්ත විතරක් නෙමෙයි. සාරිපුත්ත හාමුදුරුවෝ තහනම් තථාගතයන් වහන්සේ මෙහෙම කියනවා මේ සත්‍ය මනපස්සේ උපදින්නේ නැහැ. එසේ නොවේදී උපදින්නේ නැහැ කියලා. උපදින්නේ නොවන උපදිනවා කියලා මේ හතර ආකාරයෙන්ම කියනවා. කිව්වට පස්සේ දැන් අර අනුරුද්ධ තෙරුන් වහන්සේ ඔක මේ මම හිතන්නේ තමයි හින්වන් භික්ෂුණී වහන්සේලුත් කියනවා. ඔකට උත්තරයක් දෙනවා. හොඳයි. කොසලතුමාට දෙන්නේ ඒ උත්තරේ. ඒ භික්ෂුණී වහන්සේගේ නම මතක නෑ මට. හොඳයි. කොසලතුමා අහන ප්‍රශ්න ටිකට උත්තර දෙනවා. ඉතින් මේකත් එක්ක දැන් අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගත්තොත් ඒ ස්වාමීන් වහන්සේගෙන් මේ හතර අහන බ්‍රහ්මණිය වගේක් ඇවිල්ලා. එවුවම තථාගතයන් වහන්සේ එහෙම පනවන්නේ නැහැ කියනවා. සත්‍ය මරණපසු උපදිනවා කියලා පනවන්නේ නැහැ කියනවා. එහෙනම් සත්‍ය මරණපසු උපදින්නේ නැද්ද? නෑ. උපදින්නේ නැහැ කියලාත් පනවන්නේ නැහැ කියනවා. හොඳද? ඉතින් මේ හතර ආකාරයෙන් ඇහුවාම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා ඔය කාරණා හතරට අමතර තැනකින් තමයි සත්‍ය ගැන පනවන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. හොඳද? ඔය කාරණා හතරට ආйти නැති තැනකින් පනවනවා කියලා අනුරුද්ධ හාමුදුරුවෝ අර මේ බ්‍රහ්මණයන්ට උත්තර දෙනවා. දුන්නාට පස්සේ ඒ බ්‍රහ්මණයෝ මෙයාට ආක්‍රෝෂ පරිභව කරලා නවක භික්ෂුවන්ට කොහෙද අරවා කියලා දොස් කියලා යනවා. ගියාට පස්සේ බුදුරන් වහන්සේ යනවා බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා මේක. ස්වාමීනි මෙහෙම දෙයක් සිදු වුණා. මට ඔබ වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න බෑ සත්‍ය මරණය පස්සේ උපදිනවා කියලා. ඉතින් නෑ මේ හතරට එහෙම උත්තර දීලා මගෙන් අහ ප්‍රශ්න මං කිව්වා මේ හතරට පැනවෙන්නේ නැති තැනකින් තමයි මේක වෙන්නේ කියලා. හොඳයි. එපාර බුදුරන් වහන්සේ කියන අනුරුද්ධ ඔබේ උත්තරේ වැරදි. තේරුණාද? මේ හතරට අමතර තැනකින් සිදු වෙනවා කියන එක. මේ හතරට අයිති නැති තැනකින් සිදු වෙනවා කියන දීපු උත්තරේ වැරදි කියලා කිව්වා. කෙනෙකුට අවබෝධයක් එන්නේ නැහැ කිව්වා. නේද? වත්කොච්චට මොකද්ද දීපු උපමාව? ඔය සම්බන්ධව ගින්දර ගැන. මොකද්ද ගින්දර ගැන තමයි කියන්නේ. අර ගින්දර කොහොමද යන්නේ? මේ ගින්දර ඇවිල්ලා කොහාටද යන්නේ? ඔය තීරණය හැබි. ඔව්. දැනගත්තේ කොහොමද? නෑ නේ. දැන් ගින්නක් ඔබ ඉස්සරහට හටගත්තොත් ඒක තියෙන බවට පිළිගන්නවාද? එහෙමයි. ඔව්. ඒ ගින්න කුමක් හේතු කරගෙන හටගත්තද? නේද? කුමක් හේතු කරගෙන ගින්නක් හට ගන්නවා? විලිච්ඡ දරයි. වියලි තන නිසා ගින්න හට ගන්නවා. නේද? එතකොට ප්‍රත්‍ය තමයි වියලි දර. වියලි තන. එතකොට
කියනවා මේ ගින්න යම් එකකින් නැති වෙන්නේ කුමක් හේතුප්‍රත්‍ය කරන්නේ? දෙකම නැතුණා. තනයි වියලි දරයි වියලි තනයි නැති වූ කල මේ ගින්නද නැති වෙලා යනවා කියනවා. ඒක නැති වෙලා ගින්න කොයි දිශාවට ගියේද? උතුරු දිශාවට, දකුණු දිශාවට කියලා අහනවා. මොකක්ද දෙන උත්තරේ වත්තේ පොත? කොයි දිශාවට ගියේ නැහැ. කොයි දිශාවටවත් නොගියමි කියනවා. මේක කිව්වහම මට දැන් ධර්මයේ වැටහුණා. ඒ උත්තරේ වැටහුණා කියලා. පුළුවන් ද ඔගෙන් හොයන්න උත්තරේ? සත්‍ය මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියපු එකේ අදහස නේද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සත්‍ය මරණයෙන් පස්සේ උපදීද? එසේ නොවේදී. එහෙම උපදිනවා කියලා මම කියන්නේ නැහැ. එහෙනම් උපදින්නේ නැද්ද? නෑ උපදින්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. උපදින්නෙත් නොවේද නූපදින්නෙත් වේද? නෑ උපදින්නෙත් නොවේ නූපදින්නෙත් නොවේ කියලා තනවන්නේ නැහැ මම. හොඳද? එහෙනම් උපදින්නෙත් වේද නූපදින්නෙත් වේද? නෑ උපදින්නෙත් වේද නූපදින්නෙත් වේද කියලා මම පනවන්නේ නැහැ කියනවා. කුමක් හින්ද? අනුරුද්ධේනි ඔබ මෙන්න මෙහෙම උත්තරේ දුන්නොත් දැන් මම අර වත්තුගොත්තික උපමාවයි මේ කියන්නේ. අනුරුද්ධ හාමුදුරන්ට ඒ උපමාව කියන්නේ તો දෙන උත්තරේ. අනුරුද්ධ ස්වාමීන් අහනවා අනුරුද්ධේනි මේ රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. හොඳද? ස්වාමී රූපය අනිත්‍යයි. හොඳද? එතකොට මේ රූපය දුකද සැපද කියලා අහනවා. දුකයි. මේ රූපය ආත්මද අනාත්මද? අනාත්මයි. හොඳද? එහෙමනම් අනුරුද්ධේනි අපි රූපය අනිත්‍ය ධර්මයක් නම් හොඳද? රූපය අනිත්‍ය ධර්මයක් නම් රූපේ දුක්ඛ ධර්මයක් නම් රූපේ ආත්ම ධර්මයක් නම් මේ වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. මේ සංඥාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. සංකාර නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. මේ විඥානය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. අනුරුද්ධේනි යම් කෙනෙක් මෙන්න මේ ස්කන්ධ පහ අනිත්‍යයි කියලා දකිනවා නම් සත්‍ය මරණයෙන් පස්සේ උපදී කියලා පනවන්නේ නැහැ කියනවා. අර හතරට බාහිර එකක් නෙවෙයි කියනවා. මේ කාරණා නිසා පනවන්නේ නැහැ කියනවා. තථාගතයන් වහන්සේ සහ තථාගත සව්වේ මේ රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය අනිත්‍ය ධර්මයක් කියලා යම් කෙනෙක් නුවණින් දකිනවා නම් එයා ලෝකේ කිසිම සත්‍යයක් නැවත උපදී කියලා පනවන්නේ නැහැ කියලා. තේරුණා? ඒ වගේම උපදින්නේ නැද්ද? නෑ නූපදින්නෙත් නොවේ කියලා පනවනවා කියනවා. උපදින්නෙත් නොවේද නූපදින්නෙත් නොවේද? එහෙම පනවන්නෙත් නැහැ කියනවා. උපදින්නෙත් වේද නූපදින්නෙත් වේද? එහෙම පනවන්නෙත් නැහැ කියනවා. මේ සතර ආකාරයෙන් පනවන්නේ නැත්තේයි රූපය අනිත්‍ය වෙන නිසා. වේදනාව අනිත්‍ය වෙන නිසා. සංඥාව අනිත්‍ය වෙන නිසා. සංඛාර අනිත්‍ය වෙන නිසා. බං පැහැදිලි ලෙස උත්තරේ නැහැ. පැහැදිලි ලෙස උත්තරේ නෑ. පුළුවන්ද පත්‍යගත දීපු උපමාවට ඉස්සදා? කෙටියෙන්වත් ඈ? පුළුවන්. කියන්න. මම ලේසියෙන් ඔය ටික කිව්වේ ඈ. කියන්න. ගින්නක් තියෙන බවට පිළිගන්නවාලු. එහෙමයි. නේද? ඒකට දෙන්න පුළුවන් මොකද්ද? ගින්නක් තියෙන බවට පිළිගන්නවා කියන කතාව තමයි හොඳද? මේ ගින්න හොඳද? නැවත හට ගන්නවා. නෑ. එහෙනම් හටගන්නේ නැද්ද මේක? හටගන්නවා. නැහැ කියන්නේ නැහැ. හට ගන්නවා කියන්නේ නැහැ. අර කාරණා හතරම ඔතනට ගලපනවා. ගැලපුවාට පස්සේ මේ ගින්න කුමක් හේතු කරගෙන හට ගන්නවා? වියලිදර වියලි තන නිසා හට ගන්නවා. තේරුණාද? එතකොට මේ ගින්න නැති වෙන්නේ කුමක් හේතු කරගෙනද? වියලිදර වියලි තන නැති වෙන්නේ නැති වෙනවා. හටගත්ත ගින්න කොයි දිශාවට ගියේද? කිසිම දිශාවකට නොගියෙමු. ගැලපෙන්නේ නැතුවට. බොහොම ගැඹුරු විසඳුමක්. මේ විසඳුම. තේරෙනවද? ඒ විසඳුම ඔය
උපමාවේ තියෙන විසුතුම තමයි අනුරුද්ධ සුවන්වහන්සේගෙන් අහන්නේ මේ රූපේ නිට්ටියද අනිත්‍යද කියලා. ඇත්තටම ඔයගොල්ලෝ බලන්න මේ රූපේ අනිත්‍යන ධර්මයක් නා අපිට කියන්න පුළුවන් ද කවුරක් නැවත උපදී කියලා? බෑ. නැවත උපදිනවා කියලා එයා පණවන්නේ නැහැ මේ දර්ශන ඥානෙටපත් වුණා. අපිට රූපේ නිට්ටිය නිසාමයි නැවත ඉපදුනා කියලා පණවන්නේ. ඒ නිසා නෙමෙයිද මේ අය මේ මල්ගේ ඥාතියින්ට දම් පිළිවෙත් දෙන්නේ. ඒ නිසා දෙන්නේ. තමන්ගේ අම්මා මැරලා ඉපදුනා, තාත්තා මැරලා ඉපදුනා. මේ පණවන්නේ මේ රූපය නිට්ටය නිසා නෙවෙයිද? මේ රූපේ ආත්ම නිසා නෙවෙයිද? ආත්ම කොට පණවනවා බාන දෙනවා නේද? එතකොට අම්මා කියලා පෙවුන දේ ගින්නක් තියෙන හැටියට පිළිගන්නවාද? දැන් අම්මා කියලා හිතියන කෙනෙක් කවුරු හරි නේද? ගින්නක් තියෙන හැටියට පිළිගන්නවාද? අන්න පිළිගත්තා. වත්කොත් පිළිගත්තා. නේද? වත්කොත් පුළුවන් වුණා මේ ප්‍රශ්නේ තේරුම් ගන්න අපිට බැරුණා. ඔක ඇහුවා. ඉතින් ඒකත් එක්ක දැන් ඔන්න අම්මා ඉන්නවනේ අපිට. නේද? අන්න ගින්නක් අපිට හම්බ වෙනවා. නේද? එතකොට මේ ගින්න පවතින කුමක් හේතු කරගෙනද? වේලිදර වේලිතන් නිසා. අපි ගමු. මේ ගින්න හට ගන්නවා කන බොන ආහාරයෙන්. කර්මයෙන්. හොඳද? මේ ගින්න හට ගන්නවා සතර මහා ධාතුන්. පෙරින්ද ආවා. ඒක නෑ මෙතෙන්ට. හොඳද? මේ ගින්න හට ගන්නවා මේ එතකොට මේ ගින්න වර්තමානයක් ගැන කතා කරන්නේ. මේ ගින්න හට ගන්නවා දේවාපිය නිසා. නේද? දේවාපිය නිසා මේක හට ගන්නවා. එතකොට ඕන එකක් දාන්න පුළුවන් ඕන. පෙරින්දලාව කියලා. නිත්‍ය සංඥාවක් තියෙනවා නේද? මෙන්න මේ කාරණා නිසා තමයි මේ ගින්න හටගත්තේ. තේරුණාද? මේ ගින්න නෙවෙන්නේ කුමක් හේතු කරගෙනද? කුමක් ප්‍රත්‍ය කරගෙන? නැතුණාමද මේ ගින්න නෙවෙන්නේ නේද? එතකොට දැන් අපිට ගන්න පුළුවන් මේ ගින්න නිවෙන එකට අම්මා තාත්තා එකතු වීමක් නැති නිසා ගින්න නිවෙනවා කියලා. බෑ. ඉපදිසි දරුවට ඒක පනවන්න බෑ දැන්. නේද? ඒක පනවන්න බෑ. නේද? එතකොට ඕනනම් පනවන්න පුළුවන් භෞතික ලෝකයට අනුව කර්මය නිසා. නේද? සතර මහා ධාතුව නැති වෙන්නේ නැහැ නේද? නේද? දැන් මරණයි කියලා හතර මහා ධාතුව නැති වෙන්නේ නැහැ නේ. දැන් කියන්නේ මරණයි කියලා. නේද? ඇයි? පඨවි ධාතුව පඨවි ධාතුවට එකතු වෙනවා. භෞතික ලෝකයට අනුව ඈ. ඇතකින් දෘෂ්ටියට යනවා මේක ඈ. හොඳද? පඨවි ධාතුව පඨවි ධාතුවට යනවා. ආපෝ ධාතුව ආපෝ ධාතුවට යනවා. වායු ධාතුව වායු ධාතුවට යනවා. තේජෝ ධාතුව තේජෝ හතර පැත්තට යනවා. ඉතින් භෞතික ලෝකයට අනුව ගත්තොත් අපේ රූපේ පැවැත්ම චක්‍රයක්. නේද? අපි බොන වතුර අරවා මේවා බල්ලොන්ගේ මල මුත්‍රා ඕව තමයි තියෙන්නේ. බල්ලෝ මුත්‍රා කරන ඒවා හිරුගේ ආලෝකයෙන් අහසට අරගෙන ඉතින් ඕවට දැන් අපිත් ඔය අපේ ඩැනිස් වල තියෙන මල මුත්‍රා ඕවා එහෙමයි ගංගා ඇලදොල වලට ලිං වලට එකතු වෙලා නැවත බොනවා අපි ඕවා. මහ පොළොව කියන්නේ ෆිල්ටරයක්. ෆිල්ටරය හැදුනේ මහ පොළොවට සාපේක්ෂවයි. ෆිල්ටර් නිර්මාණය කරන. ඒකනේ ගල් දාන්නේ. මේ මහ පොළොව කියන්නේ ෆිල්ටරේ. වතුර පිරිසිදු කරනවා. මේවා පොළොව ගැන පරීක්ෂණ පවත්වන විද්‍යාඥයෝ ෆිල්ටරේ නිර්මාණය කළා. වතුර පිරිසිදු කරම ක්‍රම හදාගත්තා. තවත් ඒකේ විද්‍යාව දියුණු වෙලා යනකොට නේද? ඒකේ අර මොනවාද මේ එක එක ආලෝකවලින් වතුර සිංගප්පූරුවේ හැම වතුර සුද්ධ කරන්නේ කිරණ වලින්. සියතිය පිරිසිදු. හොඳද? සිංගප්පූරුවේමයි. ඒ ක්‍රමවේදය ලංකාවේ බෑ. වීදම් වාදිකයි. නේද? ඉතින් ඒකත් එක්ක දැන් බලන්න දැන් ඔය අපි බොන වතුර ඔක්කොම යම් මේකකින් සිටින්ද නේද? හේතුඵල න්‍යායක් තියෙනවා. කෙසේ හරි මෙතෙන්දී මේ දැන් මේ ගින්න නිවෙන්නේ මෙන්න මේ ප්‍රත්‍ය නැති නිසා. අපිට කන්න නැති වුණොත්, වතුර නැති වුණොත්, උණුසුම නැති වුණොත්, වාතය නැති වුණොත් මේ රූපේ නැතිලා යනවා. ප්‍රත්‍ය නැති නිසා මේ රූපේ නැති වෙලා යනවා නේද? දැන් නැති වුණු රූපය කොහෙටද ගියේ? කොහෙටවත් ගියේ කියලා කියන්න බෑ. සම්මුති ලෝකේ ගත්තොත් දැන් මේ මෙතන මරණයක් තිබුණොත් මේක ටික කාලයක් යනකොට කුණු වෙලා ඒ පස් බවට පත් වෙනවා. අවුරුදු ගණනාවක් ගිනනද ඒ ටික වේවි. ඒ ටික වෙනවනේ. අපි සාමාන්‍යයෙන් ඇටකටු නම් දිරන්න උගාක් කලින්. ඔව්.
ඒක හරි. කවදා හරි වෙනවනේ. ඔව් වෙනවා. කවදා හරි පොළොවට පස්සෙලා දිරලා යනවම තමයි. නේද? ඉතින් කොහොක්වත් ගියේ නැහැ නේ රූපේ. නේද? ඉතින් මෙන්න මේ වගේ රූපය ගැන අපි කියන්නේ අපේ ඇහැට පේන රූපය ගැන දැක ගන්නවා. නේද? දැන් මේ රූපේ අරමුණු එන්නේ අපේ මනසට. නේද? දැන් ඔන්න අපි වෙන පැත්තකට යනවා. මේ රූපේ අරමුණු එන්නේ අපේ මනසට. අපි ඒ ගැන කතා කරලා තියෙනවා. රූපේ කියන්නේ කේස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට නිදි කියන අපේ චේතනා රාශියක් හේතු කරගෙන හටගන්න ධර්මයක්. මේ රූපේ. අන්න ඔතන දකින්නකොට තමයි තේරුණාද? දැන් ඔවාංශයේම කිව්වනේ ඇට ටික දිරන්න බොහෝ කාලයක් යනවා කියලා. නේද? සමහරට ඒක වල්පුවයක් මැරලා ඒත් ඇට දිරලා නැහැ. ඔව් දිරලා. එයත් මැරලා මේ වෙන්න පුළුවන්. නේ. දැන් මෙතෙන්දී රූපේ නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමිනී කියන්නේ චේතනාවට සාපේක්ෂව. තේරුණා? රූපයක් තියෙන බවට පිළිගන්නවද? පිළිගන්නවා. රූපයක් තියෙන බවට පිළිගන්නේ රූපේ කියන චේතනාව තියෙන කැසලොම් නියද සම්මස්නාවෙන් හටගත්ත මේක මගේ කය කියලා මම හිතන බවක් තියෙනවා. හැබැයි මේ ඝන වස්තුව හිතන්නේ නැහැ මගේ කයක් කියලා. නේද? මොකද එයාට එහෙම විඥානයක් නැහැ. මේක බැලුවොත් ඇත්තටම අතින් ඇල්ලුවත් ඇහැට පෙවුනත් අපිට මේ අපේ කය හම්බෙලා නැහැ. අපි ඒ ගැන කතා කරලා තියෙනවා. නේද? දැන් මේක චේතනා මාත්‍රයක් විතරයි. මේ රූපේ. මේ රූපේ චේතනා මාත්‍රයක් නිසා අපේ මේ සිත හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. නේද? සිත එතනම හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් වුණොත් නේද? අපිට කියන්න පුළුවන් දේ සිත සමතනක උපැතිර ගියා කියලා. බෑ. දැන් අපේ රූපේ තියෙන කොටස් 32ක්. මේ කොටස් 32කට සාපේක්ෂව අපි හිතනවා මේ කේස් ලොම් නියදත් කියලා. මෙතන තියෙන පංච උපාදාන ස්කන්ධ 32ක්. මේ කොටස් 32කට තියෙනවා පංච උපාදාන ස්කන්ධ 32ක්. භෞතික කායයට සාපේක්ෂව ගත්තොත් පංච උපාස්කන්ධ 32ක්. චේතනා වශයෙන් ගත්තොත් ස්කන්ධ 32ක් තියෙනවා. නේද? දැන් මේකට අනුව ගත්තොත් අපි කෙස් ගැන හිතනකොට කෙස්කින් දැන ගැනීම ඇති වුණා. ඒක හම්නවා. කෙස් කියන චේතනා පහළනවා. නේද? නාම ධර්ම ටිකක් විතරයි මතුවෙන්නේ. ඒ සංකාරය පහළනවා. ඒක හඳුනාගත්තා. ඒක දැනගත්තා. නේද? මෙන්න මේ නාමස්කන්ධය අපි කෙස් කියලා හිතනකොට හටගත්ත නේද? කෙස් අපි ලොම් කියලා හිතනකොට ඒක නිරුද්ධ වෙලා දැන් අපි කෙස් කියලා හිතපු චේතනාව කොහකට පැතිර ගියාද? ගියේ නැහැ. තථාගත සව්වෙක් කියන්නේ මෙවැනි මට්ටමින් දන්න කෙනෙක් විතරයි. මෙවැනි මට්ටමින් ආත්ම දෘෂ්ටිය පනවන්න බෑ. ආත්ම දෘෂ්ටිය පනවන්න බෑ. කවදාවත්. ආත්ම දෘෂ්ටිය පනවන්න පුළුවන් මේ ඔක්කොම තෝරගත්ත මෙවැනි කයක් තියෙනවා. නේද? මේ කය අරගෙන සුභූති හාමුදුරු කියලා කෙනෙක් ඉන්නවා මේ කය කියලා. ලෝකේ සුභූති හාමුදුරු කියලා කෙනෙක් ඉන්නවා කියලා එයා දන්නවා. එතකොට ආත්ම දෘෂ්ටිය පනවන්නේ චේතනාව සාපේක්ෂවයි. තේරුණාද? මෙහෙම මේ රූපය හැට පෙනීම නිසා ආමේනි සුභූති හාමුදුරු කියලා මම හිතනවා. නේද? දැන් ඔයා සුනිතා හාමුදුරුවෝ හිට මැරුණා. හොඳද? සුනිතා හාමුදුරුවෝ පුළුවන් සුභූති හාමුදුරුවෝ ඉන්නවා කියලා හිතන්න. මැරුණා. බෑ. මොකද සිතුවිලි පහළ වෙන්නේ නැහැ. මැරුණ නැති වුණා. ආමේනි සුභූති හාමුදුරුවෝ කියලා හැමතිස්සෙම හඳුනා ගන්නවා. නාම ධර්ම ටික තමයි පහළ වෙන්නේ. එයා යාගේ රූපයත් හඳුනා ගන්නවා. එයා අනුන්ගේ රූපයත් හඳුනා ගන්නවා. දැන් මෙතෙන්දී දැන් අපි හැමතිස්සෙම මේව කතා කරලා තියෙන දහම් අපි හැමතිස්සෙම අරන් තියෙන්නේ මෙන්න මේ අපේ රූපය කියන්නේ අපේ චිත්ත ධර්මයක් නේද? එතකොට ඒක හඳුනනවා ඒ ගැන දැනගන්නවා මේ තියෙන සංඛාරය නේද? අප පහල කරගත්ත සංඛාරය. මෙන්න මේ සංඛාරات එක්ක මේ සංකාර හටගෙන හැමතිස්සෙම නිරුද්ධ වෙනවා කියන්නේ. හටගෙන නිරුද්ධ වෙනට කියනවා මේ රූපය අනිත්‍යයි. යම් තැනක රූපයක් අනිත්‍ය නම් රූපයක් හම් වෙන අපේ චේතනාවට චේතනාව හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ චේතනාව හඳුනන ඒ
සංඥා සංකාර විඥාන කියන මේ නාමස්කන්ධය. මේ ඔක්කොම නාමස්කන්ධයක් තියෙන්නේ. හරිද? මේ නාමස්කන්ධය තමයි අපිට ඕලාරික වෙලා තියෙන්නේ. ඝන වෙලා තියෙන්නේ ඝන වස්තු වශයෙන් පේන්නේ නාමස්කන්ධය. මෙන්න මේ පහළ වෙන අපේ සිත මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වීමට කියනවා නේද? මේ රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍ය ධර්මයක්. සංඥාව සංකාර විඥාන අනිත්‍යයි. මේ ඝන වස්තුව ගත්තොත් මේකෙත් අනිත්‍යයක් කියන්න පුළුවන්. කවදා හරි. දැන් මේ ස්වර්ණාංශකයේ මරුණත් ඇට ටික දිරන්නේ ගොඩක් කල් ගිහිලා කියලා. අනිත්‍ය පැනිවිය කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනිත්‍ය කියන ධර්මය මේ දැන් ප්‍රකට වෙනවා. මේ දැන් හම්බෙන දෙයක්. මොකද නිවන කියන්නේ කවදාද හම්බෙන එකක් නෙමෙයි මේ දැන් හම්බෙන එකක්. ඉතින් අනිත්‍ය කියන එක මේ රූපේ චේතනා වශයෙන් මේ රූපේ දැක්කාම දකින්න කෙනෙකුට ඒ සිටිවිලි හටගෙන නිරුද්ධ වෙන බව එයා දකිනවා. තේරුණා? ඒ සිටිවිලි හටගෙන නිරුද්ධ වෙන එකට කියනවා මේ රූපේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, හඳුනාගෙන සංඥාව අනිත්‍යයි, සංකාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. එයා දකිනවා මේ රූපයක් හඳුනා ගන්න වේදනාවක් ඕනේ, සංඥාවක් ඕනේ, සංකාරයක් ඕනේ, විඥානයක් ඕනේ. මේ කාරණා ටික එකතු වීමෙන් තමයි අපිට මේ රූපයක් හම්බෙලා තියෙන්නේ. එහෙනම් මේ රූපය අනිත්‍ය වෙන ධර්මයක්. එහෙනම් මේ රූපය අනිත්‍ය වෙන්නේ අපි කෙටියෙන් කතා කළොත් මේ මගේ කය කියලා මං හිතනවා. මං තව ටිකකින් හිතනවා අම ඉන්නේ සුනීතනේ. අන්න මගේ කය කියලා හිතපේක නිරුද්ධ වෙලා දැන් සුනීත හම්බෙලා. මං කල්ුත් කතා කළා අපේ මේ චිත්තයිසික මට්ටමින් ගත්තොත් හාමුදුරනේ කෙනෙක් මෙතන ජීවත් වුණා කියලා පණවන්න බෑ. තේරුණාද? වෙලාවක මට මගේ රූපේ හම්බෙලා. වෙලාවක මට ඔයාගේ රූපේ හම්බෙලා. තේරුණාද? ඔයාගේ රූපේ හම්බෙච්ච උනාට මම ඔයත් එක්ක ජීවත් වෙනවා. එතකොට මේකයි හම්බෙලා නැහැ. ඔයාගේ කය තමයි මට හම්බෙලා තියෙන්නේ. මගේ සිතට අරමුණු වෙන රූපේ මොකද්ද? ඒ රූපේ තමයි වෙලාවෙ මට හම්බෙලා තියෙන්නේ. අපි හිතන්නේ මේ රූපය අසුරු කරගෙන තවත් අය අපිට හම්බෙනවා කියලා. ඒක භෞතික රූපයට සාපේක්ෂව ගන්න පුළුවන්. ඇත්ත කියන දෘෂ්ටිය ගන්න. චේතනාවට අනුව අපිට දෙකක් පහළ වෙන්නේ නැහැ. කවද දෙන්නෙක් හම්බෙන්නේ නැහැ ලෝකේ. මමත් හම්බෙලා ඔයත් හම්බෙන්නේ නැහැ. එක්ක මම එක්ක ඔයා. දෙන්නගේ එක්කෙනෙක් විතරයි හම්බෙන්නේ චේතනාවට. එතකොට මේ රූපය අනිත්‍යයි කියලා බුදුහාමුදුරු කියනවා. නේද? රූපය අනිත්‍ය නම් අනිත්‍යයන් බුද්ධ. අනිත්‍ය වෙන රූපේ නැවත උපදීද? ඔයාගේ සිත හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් නේද? මේක දර්ශනයක් ගැඹුරු. මෙතන ගැඹුරුම නුවණක් තියෙනවා. මොකද ඒ ගැඹුරු නුවණ තමයි මම කියලා හිතනකොට මගේ රූපේ ඉන්නවා. මම ඔයා කියලා හිතනකොට ඔයාගේ රූපේ ඉන්නවා. තේරුණා? එතකොට මෙතන පැවිදිලා තියෙන්නේ ඝන මට්ටමක් නෙවෙයි නේද? චිත්තචෛතසිකයන්ගේ හේතුඵල න්‍යායක් විතරයි පැවිදිලා තියෙන්නේ. ඒ චිත්තචෛතසිකයන්ගේ හේතුඵල න්‍යාය මේ රූපෙට අයිතිත් නැහැ. මේ ඝන රූපෙට අයිතිත් නැහැ. ඔය ඝන රූපෙට අයිතිත් නැහැ. මම ඔය සාධක ඉදිරිපත් කරලා කියනවා මෙන්න මේ. මම ඇවිල්ලා සුනීතගේ අතින් අල්ලනවා. දැන් සුනීත බාහිරින් අපි ගත්ත සුනීතගේ ඇඟේ නැද්ද තද ගතියක්? තද ගතියක් තියෙනවා. මගේ ඇඟේ නැද්ද වෙනම තද ගතියක්? තියෙනවා. දැන් මම ඇවිල්ලා සුනීතගේ අතින් ඇල්ලුවාම සුනීත තද ගතියක් දැනෙනවා. දැන් මටත් දැනෙනවා තද ගතිය. ඒ දැනෙන තද ගතිය ඔයාගේ කය එකද මගේ එකද? ඒක හම්බුනේ? ඒ අපි ඒක මක්ඛ්‍යාන දෙයක කොහොමද ඒක වෙන්නේ නැහැ. මේක බෑ. දැන් මේ මහා පොළොවේ දැන් අපි උද්වාතේ කියන්නේ මේ මහා පොළොව මම අත තිබ්බා මේකෙත් නෙමෙයි මේකෙත් නෙමෙයි මගේ හිතවිල්ලක් වෙලා තියෙන්නේ. නහරි. චේතනාව. ඇත්ත වශයෙන්ම අපේ රූප දෙකේම තියෙන තද ගතියක් නෙමෙයි හම්බෙලා තියෙන්නේ. ඒ චේතනාව. තේරුණාද? ඒක චේතනාවක්. දැන් මේ මහ පොළොවේ තද ගතියක් තියෙන එක බාහිර අන්තයයි. මගේ කයේ තද ගතියක් තියෙන එක අධ්‍යාත්මික අන්තයයි. මම මේ මහ පොළොව අතින් අල්ලනකොට හම්බෙන තද ගතිය. බාහිර අන්තයේ තියෙන තද ගතියද අධ්‍යාත්මික අන්තයේ තියෙන තද ගතියද හම්බෙන්නේ? දෙකෙන් එකක්වත් හම්බෙන්නේ නැහැ. හම්බෙන තද ගතිය. ඔව් හම්බෙනවා. හැබැයි දෙකටම අයිති නැහැ. නේද? දෙකටම අයිති නැහැ. දැන් මලකඳක් මේ පොළොව මලකඳ
තියෙනවා. එයාට හම්බ වෙනත් තද ගතිය. මලකඳට හම්බ වෙනත් තද ගතිය. අඩු ගානේ බාහිර හෝ අධ්‍යාත්මික තද ගතියක් හම්බ වෙනවද? එක්ක දෙකටම අයිති නැති එකක් හම්බ වෙනවද? එහෙමත් නැහැ. දෙකටම අයිති නැති එකක් හම්බෙන්නේ නැහැ. බාහිර වශයෙන් හම්බෙන්නේ නැහැ, අධ්‍යාත්මික වශයෙන් හම්බෙන්නේ නැහැ මලකඳට. පොළේ මලකඳ පොළවේ තියෙනවා නම් වැටිලා බාහිර තද ගතිය හම්බෙන්නේ නැහැ, අධ්‍යාත්මික තද ගතිය හම්බෙන්නේ නැහැ. හැබැයි මේ දෙකටම අයිති නැති තද ගතියක් හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? පොඩි උත්තර. ඇයි ඒ? හිතන්නේ සිත පහළ වෙන්නේ නේද? සිත පහළ වෙන්නේ නේද? දැන් එතකොට අපි හිතනවා මේ මහ පොළොව තදයි කියලා. ඒක අපි හිතන චේතනාවක්. මහ පොළොව කිව්වේ නැහැ තදයි කියලා. අපි හිතන එක. ඇහැට පේන තැන මහ පොළොවක් ඇත්තෙත් නැහැ. ඇත්තටම ඇහැට පේන තැන මහ පොළොවක් ඇත්තෙත් නැහැ. අතින් ඇල්ලුවාම හම්බෙන්නේ අපේ චේතනාවනේ. එහෙනම් අපේ කයේ තදගතියක් තියෙනවා කියලා කය කියන්නේත් නැහැනේ. අපි හිතෙන් හිතන්නේ. එතකොට මේ අන්ත දෙක තියෙන්නේ අපිට පේන තැනද අපි හිතන තැනද? හිතන. බාහිර මහ පොළොවේ තදගතිය හම්බෙන්නේ අපේ කයේ මහ තදගතිය. අපේ කයේ මගේ කයේ තමන්ගේ කයේ තදගතිය අධ්‍යාත්මික වෙනවා. මේ මහ පොළොවේ තදගතිය බාහිර වෙනවා. මේ අන්ත දෙක හම්බෙන්නේ නැත්නම් සත්‍ය පුද්ගලයෙකුටද නැත්නම් මේ අචේනික මේ වස්තු වලටද නැත්නම් අපේ සිතටමද? සිතටයි. දැන් අපිට මේ අපේ කැඩෙන දෘෂ්ටිය මේ දෘෂ්ටිය කැඩෙන්නේ මහ පොළොවේ තියෙන එකක්ද මගේ ඇඟේ තියෙන එකක්ද? සිතේ තියෙන. දෙකටම අයිති නැති. සිතේ තියෙන එකක් තමයි මේ දෘෂ්ටිය. මේ දෙකටම අයිති නෑ මේ තදගතිය කියන කතාව. තේරුණා? තදගතිය කියන කතාව මේ ලෝකේ කිසිම වස්තුවකට අයිති නෑ. මේ ලෝකේ අධ්‍යාත්මිකයි බාහිරයි කියලා තදගතියක් උපදින්නේ නෑ. අපි අධ්‍යාත්මික තදගතියක් කියලා ගත්තා. මහ පොළොවේ තදගතිය කියලා ගත්තා. මේ මගේ කයේ තදගතිය කියලා ගත්තා. අරන් තියෙන්නේ හිතේ. මගේම සිතේ. දැන් එතකොට අපිට මේ දෘෂ්ටිය කියන දේ කඩන් තියෙන්නේ ඇහැට පේන තැන, කනට ඇහෙන තැන, දිවට, නාසයට, කයට හම්බෙන තැනද? සිතේ තියෙන දෘෂ්ටියද කඩන්නවා. ඔය දෘෂ්ටි එකක්වත්, අන්ත දෘෂ්ටි එකක්වත් ආයතන පහට අයිති නෑ. පේන තැන, ඇහෙන තැන, දැනන තැන, දැනගන්න තැනට පේන තැන, ඇහෙන තැන, දැනන තැනට. මේ ටිකට මේ දෘෂ්ටි ටික අයිති නෑ. තේරුණා? මේ දෘෂ්ටි ටික තියෙන්නේ අපේ සිතේ. ඒකයි මේක ආර්ය පරිශ්‍රණයක් කියන්නේ. මේ අන්ත දෘෂ්ටි පවතින්නේ සිතේ අපි. නේද? අන්න ඒකට සාපේක්ෂව දැන් බලන්න මලකඳ පොළවේ තියෙනකොට බාහිර තද ගතිය හම්බෙන්නේ නැහැ. ආධ්‍යාත්මික තද ගතිය හම්බෙන්නේ නැහැ. මේ දෙකට අයිති නැත්නම්කින් තද ගතියක් හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? හේතුඵල. සිතක් නැති නිසා. හේතුඵල ධර්මයක් නැහැ. හරි. සිතක් නැති නිසා. තේරුණාද? සිතක් නැති නිසායි මේ මලකඳට බාහිර තදගතිය හම්බෙන්නේ නැත්තේ, අධ්‍යාත්මික තදගතියක් හම්බෙන්නේ නැත්තේ, මේ දෙකටම අයිති නැති හේකුත් හම්බෙන්නේ නැත්තේ. සිතක් නැති නිසා. බාහිර තදගතියක් හම්බ වෙනවා නම් ඒක අන්තයක්, අධ්‍යාත්මික මේ හම්බ වෙනවා නම් ඒකත් අන්තයක් නේද? ඒක අන්ත. තදගතිය කියන එක දෘෂ්ටිය. අරක අන්ත දෙක. මේ අන්ත දෙකත් එක්ක මේ දෘෂ්ටි එකතු වුනහම දෘෂ්ටිය අපිට හම්බ වෙනවා අන්තවලින්. මේ දෘෂ්ටිය තදයි කියන දෘෂ්ටිය සංකල්පය හම්බ වෙනවා එක්ක බාහිර රූපයකින් එක්ක අධ්‍යාත්මික රූපයකින්. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ තේරුණාද? බාහිර රූපෙන් හම්බෙන්නත් බෑ, අධ්‍යාත්මික රූපෙන් හම්බෙන්නත් බෑ. මලකඳේ හිතක් නැති නිසායි ওই තුන් ආකාරෙම හම්බ වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව අපිට හම්බෙන්න නම් අපිට සිතක් තියෙනවා. තේරුණාද? දැන් බලන් යනකොට අපි අධ්‍යාත්මිකයි බාහිරයි කියලා පාවිච්චි කරලා තියෙන්නේ දෘෂ්ටිගතව ලෝකේ ජීවත් වෙනවා තියෙන්නේ සිතින්මයි.
ඔතනමයි මේ ගැටේ තියෙන කඩන්න. මේ කොහක්වත් මේ ඝන වූ ලෝකයක ඝන වූ රූපයක දෘෂ්ටියක් නෙමෙයි කඩන්න තියෙන්නේ. තේරුණාද? අපේ සිතේ පහළ වෙන චේතනාවමයි මේක. දැන් ඔයාගේ රූපය මං අතින් ඇල්ලුවාම ඔයාටත් හම්බ වෙන තද ගතිය මටත් හම්බ වෙනවා. හැබැයි මේ හම්බ වෙන තද ගතිය තේරුණාද? ඒ හම්බ වෙන තද ගතිය ඔයාගේ රූපේ එකක් නෙවෙයි මගේ රූපේ එකක් නෙවෙයි. ඔයාටත් එහෙම හම්බුනොත් මටත් එහෙම හම්බුනොත් අපි දෙන්නම ඉන්නවා මධ්‍යම ප්‍රතිපදාවේ. එකම මාර්ගයේදී. මටත් හම්බ වෙනවා මගේ කයෙත් නෙමෙයි මගේ නුවණට පේනවා මගේ කයෙත් නෙමෙයි මෙයාගේ කයෙත් නෙමෙයි මේ තද ගතිය. එයාටත් හම්බ වෙනවා එයාගේ කයෙත් නෙමෙයි මේ කයෙත් නෙමෙයි තද ගතිය කියලා. එහෙම හම්බ වෙනකොට අපි දෙන්නට මාර්ගය ඉපදිලා මාර්ගය එකයි. ඒකායනෝයම් භික්ඛවේ මග්ගෝ. අපි දෙන්නට මේකම මාර්ගයක් හම්බ වෙලා. මාර්ග දෙකක් නෙවෙයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. සිත මනාව හම්බ වීම ওই විදියට අන්තයක් නැතුව සිත හම්බ වීම දෘෂ්ටියක් පමණයි. අන්තයෙන් ගැලවුණාට දෘෂ්ටියෙන් ගැලවිලා නැහැ. ඇයි තදගතිය කියලා දෙයක් හම්බ වෙනවනේ අපේ හම්බුනේ දැන්. නේද? ඔන්න ඔය හම්බෙන තදගතිය පිළිගන්නවාද එහෙම එකක් තියෙනවා කියලා? නෑ පිළිගන්නවා. ගින්නක් තියෙන හැටියට පිළිගන්නවද වටේ? එතෙන්ටයි මේ ගලපන්නේ මේක. මේ එතන කියලා දෙන්නයි මෙතන මේ වටෙන් එන්නේ. සිත කියලා මේක ඔප්පු කරන්න එපා ඉස්සෙල්ලා. ඒකෝට දර්ශනයක් උපදින විදිහට එපා යමක් කියන්නේ. නිකන් ඔහේ වචන ටිකක් කොට නැහැනේ. ඒකටයි විස්තරයක් අවශ්‍ය වෙන්නේ. ඒකටයි උපමා ගන්න. තේරුණා? එහෙනම් මේ අපිට හම්බෙන මෙන්න මේ ගින්න කියන එක දෘෂ්ටියක්. නේද? වත්ගොච්චටක් ගාලා මේක යන්නේ සිතට. එයා එතෙන්ට මේක දාගන්නටක් ගාලා. මේක චේතනාවනේ ගින්න කියලා මම හිතනවා. තදගතිය කියලා හිතන බවක් තියෙනවා. මේක කුමක් ප්‍රත්‍යයකින්ද? වියලි දාන වියලි තන. ඒක භෞතික ලෝක සාපේක්ෂව. නේද? මෙයා දකිනවා මේක හටගන්නේ චිත්තචෛතසිකයන්ගේ හේතුඵල ධර්මවා. මොකද මම බාහිරයි කියලා හිතනවා. මම අධ්‍යාත්මයක් කියලා. පවතින්නේ සංඛාරම් පමණයි. චිත්තයන් පමණයි. මේ චිත්ත නිසා චෛතසිකය කියලා. වේදනා සංඥා පහළ වෙනවා. ඉතින් මේ විදිහට මෙන්න මේ ප්‍රත්‍ය නිසා මේ සිතුවිලි නිසායි මේ දේ මට හම්බ වෙන්නේ කියලා දකිනවා. දැන් ඇහැට මොන හරි හම්බ වෙන්නේ මං හිතන නිසායි. නේද? හිතන නිසායි ඇහැට යමක් හම්බ වෙන්නේ. හිතන්නේ නැත්තම් හම්බ වෙන්නේ නැහැ. නේද? අන්න මේ හේතු නිසායි මේක හටගන්නේ. හොඳද? එතකොට මේ චිත්තේ නැති වුණොත් නේද? අපි තේරුම් ගන්න කියමු ගින්නක් කියලා හිතනවා. හිතන නිසා පේනවා. නේද? එතකොට අපි ගමු චේතනාව නිසායි මේ ඇහැට ගින්න පේන්නේ. මේ හේතු නිසා ඇහැට ඵලයක් තියෙනවා. නේද? එතකොට යම් මේකකින් හිතන්නේ නැත්නම් ඇහැට ගින්න පේන්නේ නැහැ. හිතන්නේ නැත්තම් පේන්නේ නැහැ. තේරුණා? මල කඳුල පේන්නේ නැහැ කිසිවක් ලෝකෙ. සිත නැති නිසා. ආයතනෙ කිසිවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ හේතුව නැති වුණොත් ඵලෙ නැතිලා යනවා. මම එහෙම හිතන්නේ නැත්නම් අපි තේරුම් ගන්න පුළුවන් තැනකට ගෙනා හොඳද? මම ගින්නක් කියලා හිතන්නේ නැත්නම් මට ඵලෙ නැහැ. ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. එතකොට ඒ නැති වෙච්ච චිත්තය කොහෙටද ගියේ? හටගෙන නිරුද්ධ වෙච්ච චිත්තයක් තියෙනවා නම් ඒක කොහෙටද ගියේ? තා කොහරි කුප්පැත්තට ගියා කියලා කිය හැකිද? සම්මිති ලෝකේ විවාහත ලෝකේ තියෙන්නේ මේ කය උප්පැත්තකට යන්නේ නැහැ. එයාගේ සිත උප්පැත්තකට යනවා. සිතනේ කර්මය. ඒ නිසා සිත උප්පැත්තකට යනවා. එතකොට මේ චේතනාව කියන එක එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙන ධර්මයක් නා. නේද? චේතනාව එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙනවා නම් අපිට පේන දේ එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙන ධර්මයක්. මොකද අපි හිතන දේ විතරයි පේන්නේ. හිතන්නේ නැති දේ කවදාකවත් ඇහැට පේන්නේ නැහැ. අනිත් ආයතනත් ඒ විදිහට ගන්න. ඒ නිසා කවදාකවත් මේ සිත එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා නේද? කර්මයක් කොහෙද පවතින්නේ?
කර්මය කියන එක පරිසම් දෙන්න කාලයක් තියෙනවා. මේ දර්ශන ඥානයත් එක්ක. එතනම හටගෙන එතනම නිරුද්ධ වෙලා. නේද? මෙන්න මේ වගේ තමන්ගේ සිත දැක්කොත් එතනම හටගෙන එතනම නිරුද්ධ වුණා කියලා. නේද? සිත විඥාණය භෞතික ලෝකේ කියනවානේ කෙනෙක් මරනවා උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ තථාගත සෞවෙක්ට කවදාකවත් කියන්න බෑ කියනවා. සත්‍ය මරණයෙන් පස්සේ උපදී කියලා. මේ පරම දෙයට මේ දර්ශනෙට පත් වෙච්ච කෙනෙකුට සත්‍ය මරණයෙන් පස්සේ උපදී කියලා කියන්න බෑ කියනවා. මම හෝ මගේ සෞවෙක් හෝ. එතකොට මම හෝ මගේ සෞවෙක් කියන්නේ මේ දර්ශන ඥානෙ උපදවාගත්ත කෙනෙක් විතරයි. තේරුණාද? වෙන කාටවත් ඒක කියන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා අපිට ආයතන පහක් තියෙනවා. ආයත් තියෙන ඔක්කොම. මේ ඇස හටගෙන නිරුද්ධ වෙලා කන හට ගන්නවා. කන හටගෙන නිරුද්ධ වෙලා දිව හට ගන්නවා. මේවට විඥාන හයක් තියෙනවා. නේද? මේවා කොහකට උපැති දෙනවා? නෑ. අපි මේ එක සිතක් දැකලානේ මේ ප්‍රශ්නේට කොටු වෙලා ඉන්නේ. මම කල්මුත් කතා කරලා තියෙනවා. සිත හයක් දැක්ක තැනදී නේද? අපිට කියන්න බෑ මේ එක විඥානයක්වත් නැවත උපැත්තියකට යනවා කියලා. නැවත ඉපදීමක් නෑ. මේ නැවත ඉපදීමක් නැති බව දැක්කොත් මොකද වෙන්නේ යා? මොකද වෙන්නේ? කිසිම තරක් නෑ. යට උපැත්තිය නැති වුණා කියනවා. ජාතිශය කළා කියනවා යා. තේරුණාද? ආයතන හයේ විඥාන එතරම් හටගෙන එතරම් නිරුද්ධ වෙනවා නම් නැවත ඉපදීම නෑ යාට. හැබැයි යා හොඳට මේ තමා තුලින් මේක අපින්න ඕනේ. දැක ගන්නවා. නැවත උපැත්තකට නොවන බව. ප්‍රත්‍යක්ෂ කරන්නේ. මේ වෙලාවේ හටගෙන මේ වෙලාවේ නිරුද්ධ වෙන බව යා නුවණින් දකින්නවා. රහත් වෙන්න වෙන කිසිවක් නෑ කරන්න. ඔච්චරයි. දැන් එතකොට මෙවැනි දර්ශන ඥානයකට පත් වෙච්ච කෙනෙකුට කියන්න පුළුවන්ද සත්‍ය මරණය පස්සේ උපදී කියලා? එහෙම කියන්න බෑ. තේරුණා? දැන් මම රහත් වෙලා කියන්නකෝ. සුනීත රහත් වෙලා නැහැ. හොඳද? ඒ වුණාට මට කියන්න පුළුවන්ද සුනීත නැවත උපදී කියලා? මම රහතන් වහන්සේ. මම මේ Nirodhe හොඳට දකිනවා. මට කියන්න පුළුවන්ද සුනීත උපදී කියලා? මට පුළුවන්ද ජිරාන් සුවර්ණන්ත උපදී කියලා? පණවන්න බෑ මට. ඇයි පණවන්න බැරි? මගේ ආයතනේ මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත් මම දකිනවා ඔයාගේ ආයතනෙත් ඒ වෙලෙම හටගෙන නිරුද්ධ වෙන බව. ඒත් මම ඒක පෙනෙන්නේ නැති වුණාට මම දන්නවා ඔයා ඒක දැකලා නැති නිසා ඔයා නැවත උපදින බව. ඔහොමයි අපේ ඉපදීමේ කියන දෘෂ්ටිය යන්නේ. නැවත ඉපදීම ඇතිෙන්නේ ඔයා දකින්නේ ඔයාගේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා මේ දැන් කන හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඔයා දකින්නේ නැහැ. හැබැයි මම මේක ප්‍රත්‍යක්ෂ කරලා තියෙන නිසා මම දකිනවා ඔයා නැවත උපැත්තියට යන්නේ මේ දෘෂ්ටිය නිසා මේ Nirodha නොදකින නිසා මිසක ඔයාලගේ දේ වෙනවා. ඔයා නිකන් හරි ඔය Nirodhe පිහිටියොත් මම දකිනවා ඔයත් නැවත උපැත්තියට යන්නේ නැහැ කියලා. ඒ නිසා මේ උපැත්තියට යන හේතුවක් දකින්න ඕන උපැත්තියට නොයන හේතුවක් දකින්න. මේ මං ළඟ පවතින යන Nirodhaයක් දකින්නවා සියලු සත්‍යයන් ළඟේ Nirodha මං දකින්න ඕන. ඒක හැමමයි. ඒක මං ගැන විතරක් නෙවෙයි. එතකොට අයි ස්වාමිනී පත්‍යගතට කිව්වේ සත්‍ය මරණයෙන් පස්සේ නූපදී කියලා. උපදින්නේ නැති ස්වාමිනී. ආනන්දය රාග සහිත සත්‍යය ඉන්නවා. උපාදාන සහිත සත්‍යෙක් ඉන්නවා. මේ උපාදාන සහිත සත්‍යය නැවත උපදින්නේ නැහැ කියලා මම පනවන්නෙත් නැහැ කියලා. ආනන්දේ යම් හේකින් වත්ගොත්තට මං කිව්වා නම් සත්‍ය මරණයෙන් පස්සේ උපදිනවාද කියලා ඇහුවාම එසේ වෙනවා කියලා කිව්වා නම් ඔහුට මේ අධිගමය ලැබෙන්නේ නැහැ කියලා. ඔහුට මේ සංසාරයෙන් මිදීම සඳහාමයි මං එහෙම කිව්වේ කියලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දකින්න ඇත්තේ ආර්යගේ දෘෂ්ටිය දුරු කරන්න. Nirodhe ශාත් කරන්න. නේද? ඒ නිසා අපිට කියන්න පුළුවන්ද එවෙලේ හටගෙන නිරුද්ධ වෙන ඇහැ කන නාසය මේ විඥාන
නැවත උපදිනවා කියලා පවත්වන්න පුළුවන්ද? එහෙනම් බාල දවසට අපි කොච්චර රූප දකින්නවද? විවිධ. ඒ රූප දකින්න විඥාන තියෙනවනේ. නේද? ඒ විඥාන එක එක තැන් වල ගිහලා උපදින්න බෑ. අපි මෙහින් දෙන්නේ. නේද? අපි උපදින්න බෑ තව තැන් වල ගිහලා. එහෙම වෙන්නේ නැහැ. දැන් සිතක් නැවත උපදිනෝ නම් හොඳද? මේ කවුරු හරි දැක්කොත් නුවණින් මේ දැන් හටගෙන මේ නිරුද්ධ වෙන ආයතන ටික දැක්කොත් එයා පනවයිද නැවත උපදිනවා කියලා? නෑ. එයා පනවන්නේ නෑ. පනවන්න බෑ. හේතු නෑ. තේරුණා? මොකද ඒ වෙලාවේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වුණා නම් කොහෙටක තියෙන්නේ? හේතු නිසා හටගෙන එතනම හේතු ටික නැතිලා ගියා. නිවිගොඩ තුනම නිවිලා යනවා. එතනම නිවිලා යනවා. කොයි දිශාවටද නොකියන්නේ? තා කොහක්වත් එකකින් ගිනිගත්තේ නැහැ. එහෙම දෙයක් උනේ නැහැ. නේ. ඉතින් ඒ වගේ මෙන්න මේ Nirodha නොදකින කෙනා මේ Nirodha මේ අනිත්‍ය ස්වභාවය නොදකින කෙනා සත්‍ය මරණ පස්සේ උපදී කියලා පනවනවා. ඒ නිසා මේ දර්ශන ඥානය ඇති වෙච්ච කෙනා දකිනවා මම නම් උපදින්නේ නැහැ. ඒක මට ප්‍රත්‍යක්ෂයි. ඔයා ඒක දැකලා නැති නිසා ඔයා උපදිනවා කියලා දකිනවා දෘෂ්ටි සාපේක්ෂව. මොකද ඔයා කියනවා උපාදානයක්. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තු උපාදාන. උපාදාන හතරක් තියෙනවා. ඔයා මේ Nirodha නොදකින නිසා උපාදාන හතරට කොටි වෙලා තියෙනවා. ඔතනමයි බය ආකාරයෙන්. ඔව්. ඔය උපාදානෙට ඔය කොටි වෙලා මේ Nirodha දැක්කොත් උපාදානෙ කැඩුනා. පාට භව උපාදානයක් නැහැ. නැවත ඉපදීමක අපේක්ෂාවක් නැහැ. ඇයි? ඔයා ළඟ දර්ශනේ තියෙනවා මේ දැන් උපදින චක්කු විඥානේ එතනම හටගෙන නිරුද්ධ වෙනවා. සෝත විඥානේ එතනම හටගෙන නිරුද්ධ වෙනවා. මේ Nirodha දැක්ක කෙනෙකුට අනුරුද්ධේනි. ඔච්චර විස්තරයක් නැහැ. මම නිකන් පැහැදිලි කළා. බුදුහාමුදුරුවෝ රූපය නිට්ටියද අනිත්‍යද? රූපයක් හම්බ වෙනකොට වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහම තියෙනවා. මේ රූපේ නිට්ටියද අනිත්‍යද කියලා අහන එක අනිත්‍යයි ස්වාමී. යම් දෙයක් අනිත්‍ය නම් මේ ස්කන්ධ පහ අනිත්‍ය නම් සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කියලා පැනවිය හැකිද? ඒ කාරණා හතරෙන් බැහැරූ දෙයක්ද මේ අනිත්‍ය ස්වභාවය? ඒ කාරණා හතර අයිති නැහැ නේද කියලා අහනවා. මේ අනිත්‍ය ස්වභාවය උපදී කියලා පනවන්න බෑ කියනවා මේ කාරණා. ඉතින් මෙන්න මේ විදිහට සත්‍ය මරණයෙන් පස්සේ උපදීද? එසේ නොයදී කියන්නේ ඒකයි. එන උපදින්නේ නැද්ද? එහෙම නොවෙනවා කියලා කියන්නේත් නැහැ කියලා. නේද? මේ Nirodha දැක්ක කෙනෙකුට සත්‍ය මරණය උපදී කියලා පනවන්න බෑ. නේද? එන උපදින්නේ නැද්ද? මේ Nirodha නොදකින කෙනාට තේරුණාද? ඉපදීම පවතිනවා. තේරුණා? පවතිනවා කියලා දකිනවා. නේද? අනිත් දෙකටත් ඔහොම ගන්න. හොඳද? ඉතින් මෙන්න මේ වගේ ඒ ආර්යයන් වහන්සේලා දකිනවා යම් කෙනෙක් එක්ක කතා කළොත් විතර ඒක තේරුම් ගන්න පුළුවන් මේ ධර්මයේ දක්ෂ කෙනෙකුට එයා නැවත උපදිනවද නැද්ද කියන කතාව. ඒ නිසා උපාදාන සහිත කෙනෙක් ඉන්නවා නැවත උපදිනවා. උපාදානෙ දුරු කරපු කෙනෙක් ඉන්නවා නම් එයා නැවත උපදින්නේ නැහැ. දැන් උපාදානෙ දුරු වෙන්නේ කොහොමද? ඒකම දකින්න ඕනේ. ආයතනයන් ඒ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙන බව දකින්නවා. ඒත් ඇහැට පේන දේ ඒ ලාමේ හටගෙන නිරුද්ධ වෙන බව දකින්න අපි අදක්ෂයි. හේතුව මං ඊයේද පෙරේදද කිව්වා කාමරයක ලයිට් එකක් දාන එක සහ නිවන එක ගැන. නේද? ඊට පස්සේ මං කිව්වා කාමරේ ලයිට් එක දිගටම දාලා තියෙනවා. හැබැයි අම්මා කතා කරනවා. කතා කරනකොට ඇහැ නිරුද්ධ වෙච්ච බව දන්නේ නැහැ. සද්දේ අහලා තියෙන්නේ පේන දේ නිරුද්ධ වෙලයි. ඒ විඥාන දෙකක් එකවර පහළ වෙන්නේ නෑ අපිට. නේද? එහෙම පහළ වෙනවා නම් ඒක සම්මා සම්බුදු කෙනෙකුට විතරයි ඒ තැනට යන්න පුළුවන්. ඒකයි යමම පෙරහැර පෑවේ. නේද? ගින්දරයි ජලය එකවර ඇඟෙන් පිට කරන්නේ කසින දෙකකට සමවදින්න පුළුවන්. කියන්නේ විඥාන දෙකක් විතර. ඒක තථාගතයන් වහන්සේට විතරයි කළ හැකි ලෝකේ. වෙන කාටවත් බෑ විඥාන දෙක. තථාගතයන් වහන්සේට මං හිතන්නේ දෙක නෙමෙයි 6ට උනත් සමවදින්න පුළුවන්. දෙකක් තමයි කරලා පෙන්නේ. ඉතින් ඒක යන්න වැඩක් නැහැ. ඒක කරන జగතෙක් මේ තුන් ලෝකේ නැහැ. හරිද? ඉතින් අන්නේ වගේ මෙන්න මේ අපි තුල හට ගන්නා වූ මේ සිත
මනාව හඳුනාගෙන යම් කෙනෙක් තේරුණාද? සිතක් හම්බෙන්නේ නැහැ තනි වේදනා සංඥා සංකාර ඕවා තියෙන්න එපා නේද? විඥාන මේ එනිසා සිත දිහා හොඳට සිහියෙන් බලන්න මේ සිතක් හම්බෙන්නේ මේ කාරණා ටික නිසානේ. හැඳිනීම දැන ගැනීම කියන කාරණා නිසානේ. මේ නාම ධර්ම ටික මේ පහළ වෙන සිත මනාව සිහිය පාත්‍රගෙන ඒ වෙලේ හටගෙන නිරුද්ධ වෙන බව දැක්කෝ. අන්‍යයා දකින්න නැවත මට උපත්තිය නැහැ කියලා. මේක අනුරුද්ධේනි ඔබ මෙන්න වගේ උත්තරයක් දුන්නා නම් මෙන්න මේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. වේදනාව සංඥාව සංඛාර විඥානයේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය ධර්මයක් කියලා උත්තර දුන්නා නම් අන්න ඒගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ රූපේ නැවත උපදින්න නැති බව. ඒ කියන්නේ මම දැන් මෙහෙම ඉඳෙද්දි මම මේ පණ පිටින් ඉඳෙද්දි මේ රූපේ අනිත්‍ය වෙනවා දැක්කෝ. මේ වේදනාව අනිත්‍ය වෙන බව දැක්කෝ. සංඥාව සංඛාර විඥානයේ අනිත්‍ය වෙන බව දැක්කෝ. දැන් මේ අවස්ථාවේ මම දැක්කොත් මගේ මේ ආයතන හටගෙන නිරුද්ධ වෙන බව දැක්කෝ. උප්පත්තිය පනවන්නේ නැහැ කවදාවත්. මේ අනිත්‍ය රූපේ අනිත්‍ය නම් නැවත උපදී කියලා පනවන්නේ නැහැ. අපි නැවත ඉපදීම පනවන්නේ රූපේ නිට්ටය නිසා. රූපේ නිට්ටය නම් වේදනා සංඥා සංඛාර විඥානත් නිට්ටය වෙනවා. ඔකමනේ. අන්න නිට්ටය වෙච්ච නිසා අපි ඒ රූපයට ප්‍රපංච කරනවා. ස්කන්ධ පහට. ස්කන්ධ පහට ප්‍රපංච කරන නිසා නේද? අපි අඬනවා වැළපෙනවා. උපාදාන හතර ඉදිලා. අඬනවා වැළපෙනවා. මරණයට පස්සේ දම්පිලිවෙත් දෙනවා. නේද? දම්පිලිවෙත් දෙන්නේ අපේ හිතේ ඉන්න අම්මට මිසක වෙන කාටවත් නෙමෙයි. අපේම සංකල්පයටයි අපි දන් දෙන්නේ. ඒ වෙලාවෙත් ඒ සංකල්පේ හටගෙන නිරුද්ධ වෙන බව එයා නොදන්නා කාරණාවයි. ඒක නිත්‍ය සංඥාව නිසා වෙනවා. ඒ නිසා මේ සූත්‍ර ගන්නාවක ඕක එක එක විදියට කතා කරනවා. හොඳද? ඉතින් මෙන්න මේ සත්‍ය මරණය පස්සේ උපදී දේශේ නොයේදී කියලා තමයි අපිට කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන. නැවත මේ කෙනෙක් මරනවා උපදිනවා කියලා කියනවනම් අර අහන කෙනාට අධිගමයන් පහළ වෙන්නේ නැහැ. එයා ආත්ම දෘෂ්ටියකට යනවා. නිත්‍ය සංඥාවට යනවා. තේරුණාද? අපි හැමතිස්සෙම එයාට අනිත්‍ය ප්‍රකට වෙන විදිහ කියලා දෙන්නවා. දැන් අපි එයා ඇහුවොත් සත්‍ය මරණ පස්සේ උපදිනද? නෑ එහෙම වෙන්නේ නෑ. එන උපදින්නේ නැද්ද? නෑ එහෙම වෙන්නේ නෑ. අනිත් දෙක නම් අහන්න දන්නේ නෑ. මම දන්නවා සුවර් දැන් ඉන්න අය නා. ත්‍රිපිටකේ කියපු කෙනෙක් ඇහුවොත් මිසක ඒ අනිත් දෙක නම් අහන්නේ නෑ. ඇත්තෙත් වේද නැත්තෙත් වේද? ඇත්තෙත් නොවේද කියලා. ඒ හතර අහනවා. මේ දෙක නම් අහයි. මොකද සත්‍ය මරණ පස්සේ උපදීද? එසේ නොවේද? නෑ උපදිනවා කියලා කියන්නේ නෑ. තථාගතයන් වහන්සේ. නැවත උපදිනවා කියලා කියන්නේ නෑ. එන උපදින්නේ නැද්ද? නෑ නැවත උපදින්නේ නැහැ කියලා කියන්නේත් නෑ. ඇයි එහෙම කියන්නේ නැත්තේ? රූපය අනිත්‍ය නිසා. මේ රූපය අනිත්‍ය වෙනවා නම් වේදනා සංඥා සංඛාර විඥාන අන්ත ඒ වෙලේ හටගෙන මේක භෞතික ලෝකේ ඝන වශයෙන් වෙන අනිත්‍යයක් නෙමෙයි මේ කතාවේ මේ දැන් වෙන්න ඕන දෙයක්. මේක ලෝකෝත්තර ප්‍රඥාව. නේද? කවදා හරි අනිත්‍ය වෙන එක හම්බෙන්නේ විඥාණයට. ඒකට ඒක අනාගතයක් නේ. ඔව්. ඒ කවදා හරිනේ. ඒතකොට අන්තිම දෘෂ්ටියකට ගිහිල්ලා. මේ දැන් හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත් ඇත්තටම නැවත ඉපදීම යා පනවන්නේ නැහැ. මේ දර්ශන ඥානය ඔයගලන්ට මරණ මංචකේ පිහිටියෝ. ඔයගලන් රහතන් වහන්සේ පාන. අපෝ දෙකක් නැහැ. මේ ඉන්න මිනිස්සු දන් දෙවි ඉතින් දෘෂ්ටි සාගතව. නේද? පාංශුකුලෙත් දෙවි හාමුදුරන්ට. එනකොට ඔයා රහත් වෙලා පිරුණම් පාන. පිරුණම් පානවා කියන්නේ නේද? මේ දැන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයද කියන. ඔකට කියන පිරිණි වෙනවා කියලා. ඔයා පිරුණම් පාන්නේ මේ ඔයා සම්මුතියෙන් කියන්නේ ඔයාගේ හුස්ම පාන නැතිනම් මරනවා කියන තැන තියෙන්නේ. නේද? එදාට නෙවෙයි පිරුණම් පාන්නේ. මේක දැක්ක දවසේ නිරෝධය දැක්ක දවසේ පිරුණම් පාන ඉවරයි. ඔයාට පිරුණම් පාන තව දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි සම්මුතියෙන් පනවනවා එයාගේ මරණයෙන් පිරුණම් පෑමක් පනවනවා. කාට පිරුණම් පාන දෙයක් ඉතුරු වෙලා නැහැ. පිරුණම් පාප කෙනෙක් තමයි ලෝකෙ ඉන්නේ. ජාතිය නැති කරපු කෙනෙක් ඉන්නේ. නැවත ඉපදීම නැති කරපු කෙනෙක් තමයි ඉන්නේ.
ඒක විශේෂ ඥානයක්. ඉතින් මෙන්න මේ වගේ අපිට නුවණ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් අපේ ආයතන සිත මනාව සිත හඳුනගෙන ඒකට අපි ගොඩක් දහම් දේශනා කරලා තියෙනවා. ඒ සිත ඒ වෙලෙම හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙනවා නම් මතක තියාගන්න අනිත් ස්කන්ධත් ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙනවා. ඉතින් ඒක මතු කරගන්න අපි පහුගිය දවස් කතා කළා මේ බංකුව දන්නේ නැහැ බංකුව බව නේද? බංකුව දන්නේ නැහැ බංකුව බව. හැබැයි මම බංකුව කියලා හිතනවා. මේ පොළොව දන්නේ නැහැ පොළොව බව. මම පොළොව කියලා හිතනවා. අන්න දැන් එතකොට රූපයක් කිව්වහම අපිට චේතනාවද හටගෙන නිරුද්ධ වෙනවා තියෙන්නේ පේන එකක්ද? බංකුව දන්නේ නැත්නම් බංකුව බව, පොළොව දන්නේ නැත්නම් පොළොව බව. අපි පොළොව කියලා හිතනවා, බංකුව කියලා අපි හිතනවා. මේ සුනීත කියලා මේ ජීනතර ආම්දු කියලා අපි හිතනවා. හැබැයි ওই රූපේ දන්නේ නැහැ ජීනතර කියලා. නේද? ඔය රූපේ දන්නේ නැහැ සුනීත කියලා. දැන් එතකොට හටගෙන නිරුද්ධ වෙන්නේ මගේ චේතනාවද? පේන තැන ඉන්න ජීනතරද? ජීනතර කියන්නේ පේන තැනක නෑනේ. මම හිතනවානේ. දැන් මේ අසුආයනාංශෙත් හිතනවානේ මං ජීනතරද කියලා. එයා හිතන දේ නිරුද්ධ වෙනවා මිසක මේක නිරුද්ධ වෙන්නේ නෑනේ. මේකක් නැහැ. රූපය කියන්නේ අපේ චේතනාවක්. ඒ වගේ අපිට කවදාකවත් ඇහැට පොළොව හම්බෙලා නැහැ. නේද? ඇහැට පොළොව හම්බෙලා නැත්තම් අපේ චේතනාවක් මේක. එහෙනම් මේ ඇහැට පේන දේ නෙමෙයි හටගෙන නිරුද්ධ වෙනවා කියන්නේ. අපි හිතන දේ. අපේ හිතුවිල්ල. ඔව්. මෙන්න මේ හටගෙන නිරුද්ධ වෙන එක දැක්කෝ. හොඳද? කාට කියන රහතන් වහන්සේ කෙනෙක් කියලා. රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නැති කළා. එයාගේ ඉපදීම නැති කරපු නැති කෙනා රහත් කියන්නේ. එයාට කියන අනාගාමී කියලා. තේරුණා? අනාගාමී කෙනාගේ තියෙනවා යම් ප්‍රමාණයක් මේක අවිද්‍යාව සහ මුලින් දුර වෙන්නේ එතකොටයි. ඉතින් මේක මතු කරගන්න මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙන සිත දැක ගන්න අපි පවිලසෝ කරනා එලිපෙලි කළානේ. දැන් මේ අපිට පේන ලෝකේ තියෙනවා නෙවෙයි ඔක්කොම අපි හිතන ලෝකයන් මේ හම්බුලා තියෙන්නේ නේද? අද රූපයක් අයින් දස්සන නාමයක් අයින් දස්සන කියලා අපි කියලා දුන්නානේ. ඉතින් මේ දෙකම අන්දස්සන නම් එතකොට අයින් දස්සන වෙන්නේ ඒ වෙලෙම හටගෙන ඒ වෙලෙම නිරුද්ධ වෙන ධර්මයක් තියෙනවනේ නේද? දැන් රූපයක් අයින් දස්සන නාමයක් අයින් දස්සන නේද? රූපය අනිත්‍ය නේද? සයින්දස්සන නිට්ටයයි. සයින්දස්සන නිට්ටයයි. අයින්දස්සන අනිත්‍යයි. මම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලද්දී කියලා දුන්නා. ඉතින් ඒකට අනුව මේ පේන තැනත් අයින්දස්සන බව, හිතන තැනත් අයින්දස්සන බව දැක්කොත් ඒකට කියන අනිත්‍යයි කියලා. කියන අනිත්‍ය ධර්මයක්. මේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය උනේ කුමක්ද? සනිදස්සන ස්වභාවය අනිත්‍ය වෙලා. සනිදස්සන ස්වභාවය අනිදස්සන වෙලා. සනිදස්සන ස්වභාවය අනිදස්සන වෙච්ච එකට කියනවා අනිත්‍යයි කියලා. වෙන මොකුත් නෙවෙයි. තේරුණාද? අපිට ලෝකයම පේනවා කියන කතාව පේන්නේ නැති තැනකින් දර්ශන ඥාන උපතුනොත් අනිදර්ශන වුණොත් නේද? ඒකට කියනවා අනිත්‍යයි කියලා. තේරෙනවද මම දෙන්නේ කියන එක? ඔන්නෝකට කියනවා රූපය වේදනාව සංඥාව සංකාර විඥාන සනිදර්ශන වුණොත් රූප වේදනා සංඥා සංකාර සනිදර්ශනයි. තේරෙනවද? අනිදර්ශන වුණොත් රූප වේදනා සංඥා සංකාර අනිදර්ශනයි. අන්න සනිදර්ශනයට සාපේක්ෂව අනිදර්ශනයේ උපදින එක කියන අනිත්‍යයි කියලා. මොකද අනිත්‍ය උනේ? සනිදර්ශන ස්වභාවය අනිත්‍ය වුණා. සනිදර්ශන ස්වභාවය අනිත්‍ය වුණා. අනිදර්ශන ස්වභාවය ආවා. අන්න අනිමිත්තයි අප්‍රතිතයි ශුන්‍යතයි. අනිදර්ශන ස්වභාවය. දැන් අනිත්‍යයි කියලා හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් එහෙම කතාවකට කමක් නැහැ. මේක මේ විදිහට තෝරගන්න ඕන.
දැන් ඒක එලි වෙනවා. පොළොව දන්නේ නැහැ පොළොව බව. පොළොව කියලා මං හිතනවා. දැන් එතකොට පොළොව කියලා හිතනකොට හිතෙන් තැන පොළොවක් තියනවා. එකවත් නෑ. ඉස්ලාම දැන් පොළොව කියන එක පේන තැන නෑනේ. නේද? පොළොව කියන එක පේන තැන නෑ. ඒක චේතනාවක්. දැන් එතකොට මට පේන තැන අනිදස්සනයි. තේරුණාද? පේන තැන අනිදස්සුනා කියලා අනිත්‍ය බලවන්න බෑ. ඇයි? හිතන දෙමින් හම්බ වෙලා. හිතන දෙමින් හම්බෙච්ච නිසා පේන තැන අනිදස්සුනා කියලා අනිත්‍ය බලවන්න බෑ. ඇයි? පේන තැන අනිදස්සුනාට හිතන තැන සංදස්සන වෙලා. හිතන තැනත් අනිදස්සන වුණා. අන්න හිතන තැනයි පේන තැනයි දෙකටම සාපේක්ෂව අනිදස්සනේ පැනෙනවා. එතලා හිතන තැනටයි පේන තැනටයි දෙකට අනුව සනිදස්සන වුණා. ඒ දෙකේම මොකුත් හම්බෙන්නේ නැත්තම් අන්න හිතන තැනයි පේන තැනයි දෙකට සාපේක්ෂව අනිදස්සනේ හම්බෙනවා. අන්න සහ මුලින්ම සනිදස්සන වූ නාම රූප දෙක දැන් අනිදස්සන වෙලා. ඒකට කියන අනිත්‍යයි. අනිත්‍ය ස්වභාවය. ඕක තමයි. තේරුණානේ මම දෙන පණිවිඩේ. ඕකට කියනවා අනිත්‍ය ස්වභාවය කියලා. ওই ස්වභාවයට කියනවා අනාත්ම ස්වභාවය. තේරුණාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ අනිත්‍ය කියන එක නම් මේ සුදුපටු කාරණාවක් නෙවෙයි. හොඳ දර්ශන ඥානයක්. තේරුණාද? හොඳට මතක තියාගන්න. ඇහැට පේන තැන අනිදස්සන වුණා කියලා. සිතෙන් තාම පරිහරණය කරනවා නම් එතන මේ අනිදස්සන බව නොදකිනවා නම් අනිත්‍ය බලවන්න බෑ. අනිත්‍ය කියනක නාම රූප දෙකේම අනිදස්සන ස්වභාවයෙන් සංයත ස්වභාවය අනිත්‍ය වෙලා. එච්චරයි. දැන් එතකොට මේ සනිදස්සන කියන ස්වභාවයට තේරුණාද? යම් ප්‍රත්‍යඥ කෙනෙක් ඉන්නේ සනිදස්සන ස්වභාවයෙන්. ඒ දෘෂ්ටියේ පේනවා කියන තැන. එයාට අනිදස්සන ස්වභාවය අනිත්‍ය වෙලා. හම්බ වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. තේරුණාද? එයාට කවදාකවත් අනිදස්සන ස්වභාවය හම්බෙන්නේ නැහැ. ඒක අනිත්‍ය වෙලා. ලෝකයට සාපේක්ෂව පේන තැනට අනිත්‍යයක් පනවනවා. ඒක කවුරුත් දන්නවා. හැබැයි මම මේ දෙන පණිවිඩය දන්නවා කියන මම දන්නේ නැහැ. මට වැටෙන ආකාරයෙන් මේක අහන කෙනාට වැටෙයිද කියන එකත් මම දන්නේ නැහැ කියලා. මොකද ඒක දෙන්න බෑ මට. ඒක තමන්ගේ ස්වභාව බුද්ධියයි ධර්මයක්. ඉතින් ඒක නිසා එසල්ලාම අපි පේන තැනක් සනිදස්සන නම් අපි හිතන තැනක් සනිදස්සන නම් අනිදස්සනේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා යාට අනිත්‍ය හම්බෙලා නැහැ අපි හම්බෙන්නේ. එයා පේන තැනටයි හිතන තැනටයි සාපේක්ෂව එයා අනිත්‍ය පනවනවා. ඇට ටික කවදා හරි දිනනවා. එතෙන් මේ ශාලාව කවදා හරි කැඩේ කියන්නේ. ඒක නෙවෙයි බුද්ධ ධර්මයයි අනිත්‍ය ස්වභාවය. පේන තැනත් අනිදස්සන වෙලා, හිතන තැනත් අනිදස්සන වුණා. අර සයිදස්සන ස්වභාවයේ නැතිවීම අනිත්‍ය ස්වභාවය. අපම්බෙන්නේ අනුපාදයි. අනිත්‍යයි ලෝකේ. ඒක නොලබන සමම තමයි මම දැන් වායසෙන් මෙච්චරයි මම මෙහෙමයි. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ඒක සම්මුතියෙන්නේ නේද? ඒ නිසා මේ වෙලාවේ හටගෙන ඒ වෙලාවේ නිරුද්ධ වෙන මේ ධර්මය මත කරගන්නයි අපිට අවශ්‍ය. නේද? ඒකමයි ඕන. මේක කොහොම හරි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය වටහා ගන්න බලන්න. හොඳට හිතන්න, දක්ෂ වෙන්න මේකට. දක්ෂ වුණොත් අපිට පුළුවන් මේක ගලව ගන්න. දැන් එතකොට අනිදස්සන වුණොත් නේද? ස්කන්ධ පහ. ස්කන්ධ පහ සංදස්සන වෙනවා. ස්කන්ධ පහ අනිදස්සන වෙනවා. නේද? එතකොට මෙන්න මේ අනිදස්සන ස්වභාවයේ ඉන්න කෙනාට ස්කන්ධ පහ නැති වෙලා ගිය නිසා ඒක අනිත්‍යයි කියලා කියනවා. තේරුණාද? සංදස්සන ස්වභාවය අනිත්‍යයි. එහෙනම් මේ අනිමිත්‍යයක් කියනවා. දැන් ස්කන්ධ පහ අරුමුණු කරන්න බෑ. අනිමිත්‍යයි. දුකෙන් මිදලා අපිට හිතයි. ඔක තමයි වෙන්නේ.
මේ අනිත්‍ය ස්වභාවය අනිමිත්ත වෙනවා. අනිත්‍ය ස්වභාවය අනිමිත්ත කරන්න බෑ. මේ දර්ශන ඥානයත් එක්ක යට වෙන වැඩක් ඒක. හොඳද? දර්ශන ඥානයේ ඇත්තට මේකයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයක් අනිමිත්ත අපටිත ශුන්‍යත කියන ලක්ෂණයක් මතු කරගන්න පුළුවන් නම් වටිනවා. තේරුණානේ මං කියපු කතාව. දැන් මේ අනිත්‍ය වෙනවා කියන්නේ මෙන්න මෙවැනි තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. තේරුණාද? යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් අනිත්‍ය නම් නැවත සත්‍ය උපදී කියලා තැනවිය හැකිද? පනවන්න බෑ. ඒකයි මම අර හතර ආකාරයෙන් එසේ නොවේදී කියලා පනවන්නේ. ඕක තමයි උත්තරය.